මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. නව බන්ධනාගාර සංකීර්ණ ඉදිකිරීම නිසා දේපළ අහිමිවන අයට කඩිනමින් වන්දි හා නිවාස ලබා දෙන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව සමගි ජනබලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම්. වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැදීම ජනතාව අනතුරේ හෙලීමක්. ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහතා පෙන්වා දෙයි. ඛනිජ තෙල් සංස්ථාවේ මුල් මාස 5 පාඩුව රුපියල් බිලියන 57ක්. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතු අධ්‍යාපන ඇමති පැහැදිලි කරයි. ප්‍රංශ වෙළඳපොළ වෙත ශ්‍රී ලංකා අපනයන ඉහළ නැංවීමට සාකච්ඡා. ඇෆ්ගනිස්තාන හා ඉරානය අතර ප්‍රධාන දේශ සීමාව තලිබාන් ත්‍රස්ත ග්‍රහණයට. හයිටි ජනාධිපති ඝාතනයට විදේශිකින් 28 දෙනෙකු එක් වී ඇතැයි හෙළිවෙයි. ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය දින 4කින් කල්යයි. ඉන්දියාවත් සමග තරඟාවලියේදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු දුරයට අලුත් කෙනෙක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපනය කිරීමට යෝජිත හොරණ මිල්ලෑව වතුරයට අයත් භූමිය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරීක්ෂණය කළේය. බොරැල්ලේ පිහිටි බන්ධනාගාරවල ගොඩනැගිලි බොහොමයක් අබලන් පැරණි ඒවාය. ඒවායේ පවතින අධික තදබදය හා වෙනත් සාධක හේතුවෙන් මෙම බන්ධනාගාර වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව කලක සිටම පැවතුණි. මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 200ක් මේ සඳහා තෝරාගෙන ඇත. වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධ්‍යංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මෙම පරිශ්‍රය ඉදිකරේ. මේ ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුල් ප්‍රතිපාදන යොදා නොගැනීම විශේෂත්වයකි. මෙම ඉදිකිරීම හේතුවෙන් දේපළ අහිමිවන්ට කඩිනමින් වන්දි හා නිවාස ලබා දෙන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම වලට එරෙහිව සමගි ජනබලවේගය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාලවරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ යොදා ගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග මගින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස ඉන් ඉල්ලා ඇත. එම පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙක් වෙන වෙනම පෙත්සම් ඉදිරිපත් කළහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාලවරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපැදීමට සියලු ජනතාව බැඳී සිටින බව ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහතා පවසයි. රටේ ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහස ඇති නමුත් මෙවැනි වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක එම නිදහස අයුතුආකාරයෙන් යොදා ගැනීම සාධාරණ නොවේ. ඉන් අයාපතක් සිදුවන්නේද ජනතාවටමය. රැස්වීමක් හැටියට රැස් වෙලා උද්ඝෝෂණ කිරීම ආදිය සාමාන්‍ය තත්ත්වයේ යටතේ කිසිසේත්ම නීතියට පටහැනි නොවුනත් ඒ වගේ අවස්ථාවකදී මෙවැනි තත්ත්වයන් යටතේ තහනම් කරලා තියෙන අවස්ථාවක එසේ කිරීම කෙලෙස් කළ යුතුද නැද්ද කියන එක පිළිබඳව සිතා බැලිය යුතු තත්ත්වයක් තියෙනවා. මොකද මේ එන රැස් වෙන පිරිස පාලනය කරන්න හැකියාවක් නැති බව හොඳටම පැහැදිලි වෙන නිසා ඒවා සංවිධානය කරන අය ඒ ගැන දැනගන්න යුතුයි. මෙවැනි අවස්ථාවකදී පොලිසිය එම ස්ථාන
ස්ථානයට පැමිණලා එය එකපාරට ඒ අයව අත්අඩංගුවට ගන්නවා වෙනුවට ඒ අය විසිරුවා හැරීම සඳහා නීති විරෝධී බවට පෙනී යනවා නම් පොලිසියට ඒ විසිරුවා හැරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒ විසිරුවා හැරීම සඳහා කරන ලද ඉල්ලීම් නොසලකා ඔවුන් දිගටම ප්‍රකෝපකාරී ලෙස ක්‍රියා කරනවා නම් එවැනි අවස්ථාවකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කණජිතෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 58කට වැඩි මුදලක් ගෙවීමට ඇති බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි. සංස්ථාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනු කමිටුවක් පත් කර ඇත. එහි මැදිහත්වීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අයවිය යුතු මුදල් අය කර ගැනීමට කඩිනම් පියවරගෙන ඇතැයි ඔහු කියයි. වැඩි මිලට මිලදීගෙන අඩු මිලට තෙල් ලබා දීම නිසා තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබිය. තෙල් සංස්ථාව 2020 වසරේදී රුපියල් බිලියන 39ක මෙහුම් ලාභයකුත් බිලියන 2.2ක ශුද්ධ ලාභයක්ද අත්කරගෙන ඇත. ඒත් මේ වසරේ පළමු මාස 5ේදී රුපියල් බිලියන 57ක පාඩුවක් ලැබූ බව ඔහු කියා සිටී. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව. අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව පැන නැගී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ සෞන්දර්ය විෂයන් 8ක් හැදෑරූ සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි. එම විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 1,69,000ක් පමණ සෞන්දර්ය විෂය හදාරා තිබේ. ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වූහොත් පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබා දීමෙන් ප්‍රතිඵල නිකුත් කරන්නේ දැයි ගැටලුවක් පවතී. පසුගිය වසරේ සමස්ත ප්‍රතිඵලය හා ප්‍රායෝගික පරීක්ෂණ අතර ඇති සම්බන්ධයන් කෙසේදැයි සොයා බලා තාක්ෂණික උපදෙස් වලින් පසු එම තීරණය ගැනීමට අපේක්ෂා කෙරේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් විභාගය සම්බන්ධයෙන්ද මෙවැනිම ගැටලු පැන නැගී ඇත. ඔවුන් ඉතා ප්‍රායෝගිකව සහ නම්‍යශීලී අයුරින් තීරණවට එළඹ ඇතැයි ඇමතිවරයා කියයි. කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් නෞකාවෙන් සිදු වූ හානි සඳහා පූර්ණ වන්තිය ගණනය කිරීමට ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරු යන රටවලින් තාක්ෂණික සහාය ලබා ගන්නා බව ඇමති අලි සබ්රි මහතා පවසයි. මෙම විනාශය වෙනුවෙන් ඩොලර් මිලියන 40ක අතුරුවන්දියක් එම නෞකා සමාගමෙන් ඉල්ලා ඇතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී කීවේය. දීර්ඝ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා දෙන්නයි කියලා පිළිලා තියෙනවා. ඒ තොරතුරු ලබා දීම සඳහා කරු නීතිපතිතුමා කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම දීවර ප්‍රජාවට වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන්. දීවර ප්‍රජාව සම්බන්ධයෙන් අපි ඉල්ලපු වන්දියේ තාවිද අපි දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ඉල්ලලා තිබුණාට වැඩිදුර එවිඩන්ස් දෙන තුරු අපිට මිලියනයයි දීලා තියෙනවා. නමුත් එක සංවේදී කට්ටියක් ඉඳලා උන්ට මුදල් ගෙවීම වඩා වැදගත් ඉඳලා ලැබුණු මුදලින් වැඩි ප්‍රමාණයක් උන්ට අපි වෙන් කරලා දීලා තියෙනවා. 420 මිලියන් ලබා දීලා තියෙනවා. ඒක බෙදා දීම සඳහා වෙනම දීවර අමාත්‍යාංශයට ක්‍රමවේදයක් හදලා තියෙනවා. ගරු කාඩිනල් හිමිපාණන්ගේ ඉල්ලීම මත අලුතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ දීවර ප්‍රජාව නියෝජනය වන පරිදි ඔවුන්ගේ නියෝජිතයනුත් ඒ කමිටුවට පියවරුන් කීප දෙනෙක් නම් කරලා තියෙනවා. පාරදෘශ්‍ය පෙන්න ආකාරයට ඒක ගෙවා දැමීම සඳහා. ත්‍රිවිධ හමුදාව කොවිඩ් එන්නත් ලබා දීමේ ක්‍රියාන්විතය ආරම්භ කර අදට දින 4කි. එම කාලය තුල අවුරුදු 30ට වැඩි 1,50,000කට වැඩි පිරිසකට එන්නත ලබා දී තිබේ. දිවයින පුරා ඇති ත්‍රිවිධ හමුදා රෝහල් වලින් සහ තවත් ස්ථාන කීපයකින් එම පහසුකම් සැලසුණි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක එක් ප්‍රදේශයක් අලුතින් හුදකලා කෙරුණි. මන්නාරම සහ කෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 4ක් හුදකලා බවින් නිදහස් කෙරුණි. ඉන්දියාව, වියට්නාමය, දකුණු ඇමරිකානු සහ අප්‍රිකානු කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක් මත දිවයිනට පැමිණීමට අවසර දී තිබේ. එම රටවලින් පැමිණෙන අය එන්නත් මාත්‍රා 2ම ලබාගෙන ඇතත් දින 14ක නිරෝධායනය අනිවාර්ය වෙයි. ප්‍රමුඛ පුවත මීළඟට. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙරට ඇති තානාපති කාර්යාල දැනුවත් කිරීමට යයි.
මෙවන විට ජනගහනෙන් සැලකියයුතු ප්‍රතිශතයකට එන්නත ලබා දී ඇති නිසා ආර්ථික ක්‍රියාකාරකම් සුපුරුදු පරිදි ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙයි. අද පැවති කොවිඩ් වර්ධන විශේෂ කමිටුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව අදහස් දැක්විය. සැප්තැම්බර් මාසයට පෙර වැඩි පිරිසකට එන්නත ලබා දීම අපේක්ෂාවයි. මගේ ටාගට් එක තියෙන්නේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර 30න් ඉහළ 100%ක් එන්නට දෙන්න මේ මාසේ. ඒතර අපිට කලම්බු වලට ඕන 100%ක් දෙන්න තව ලක්ෂ 2යි. 11 එන 2 මිලියන් වලින් ලක්ෂ 2ක් කොළඹට දෙනවා. 2 lakhs ගැහුවම මුළු කොළඹම 30න් ඉහළ 100%යි. ගම්පහට ලක්ෂ 5ක් දෙනවා. ගම්පහ තමයි අමාරු වෙන්නේ ලක්ෂ 5ක් 11 වෙනිදා. එතකොට මේ ලක්ෂ 5 සම්පූර්ණයෙන්ම ගහ ගන්න ක්‍රමය ඒක බලන්න. ඊළඟට කළුතර ටිකක් අමාරුයි ලක්ෂ 3ක්. එතකොට කළුතර ඒක ගැහුවම කොළඹ ගම්පහ කළුතර 30න් ඉහළ 100%ක්ම ඉවරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. හවුල් ඉඩම් අයිතියක් නොමැති අයට මැණික් ගැරීමේ බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීමට ක්‍රියා කරයි. ඊට අදාළ නියෝගවලට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනුමැතිය ලැබුණි. හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයින්ට බදු ඔප්පු මගින් මැණික් ගැරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට මේ යටතේ හැකියාව ලැබේ. විදෙස් පුවත්. හයිටි ජනාධිපති ජොමෙනෙල් මෝස් ඝාතනය කිරීමට විදේශීය කුලී හේවායින් 28 දෙනෙකු සම්බන්ධ බව හයිටි පොලිසිය කියයි. ඊට විශ්‍රාමික කොලොම්බියානු සොල්දාදුවන් කීප දෙනෙකුද ඇතුළත්ය. තවත් දෙදෙනෙක් ඇමරිකානු සම්භවයක් ඇති හයිටි පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් කීප දෙනෙකු පොලිස් වෙඩිපහරින් මියගොස් ඇති අතර තවත් කීප දෙනෙකු පලා ගොස් ඇත. ප්‍රහාරය සංවිධානය කළේ කවුරුන්ද කුමන චේතනාවෙන්ද යන්න තවමත් පැහැදිලි නොමැත. ජනාධිපතිවරයාට වෙඩි ප්‍රහාර 12ක් එල්ල කර තිබේ. ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා වෙත ගෙන ගොස් ඇත. සන්නද්ධ කණ්ඩායමේ 11 දෙනෙකු තම පරිශ්‍රයේ සිටියදී අත්අඩංගුවටගත් බව හයිටිහි තායිවාන තානාපති කාර්යාලය සඳහන් කළේය. ඇෆ්ගනිස්තානයේ සහ ඉරානය අතර ප්‍රධාන දේශ සීමාවක් තලිබාන් ත්‍රස්තවාදී ග්‍රහණයට නතු වී ඇතැයි ඇෆ්ගනිස්තානු බලධාරීහු කියති. දේශ සීමාවේ තිබූ රේගු කාර්යාලයේ වහලේ තිබූ ඇෆ්ගනිස්තානු ධජය තලිබාන් සංවිධාන සාමජිකයින් ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක් එරට රූපවාහිනිය විකාශනය කළේය. මෙම දේශ සීමාව ඇෆ්ගනිස්තාන් ඉරාන ප්‍රධාන වෙළඳ දොරටුවයි. වාර්ෂිකව රජයට ඩොලර් මිලියන 20ක පමණ ආදායමක් මෙම ප්‍රදේශය හරහා ඇෆ්ගනිස්තානයට ලැබේ. ඇමරිකානු හමුදා පිටවෑමත් සමග තලිබාන් සංවිධානය රටේ සෑම ප්‍රදේශයකම බලය තම පාලනයට නතු කර ගනිමින් සිටී. තලිබාන් වරුන් පැවසුවේ මෙවන විට ඇෆ්ගනිස්තානයේ 85% භූමි ප්‍රදේශයක් තමන් විසින් පාලනය කරනු ලබන බවයි. බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක් ගිනි ගැනීමෙන් මියගිය සංඛ්‍යාව 52ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර හා විවිධ පාන වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව මෙසේ ගිනි ගැනීමකට ලක් විය. එහි තිබූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් බහලුම් හේතුවෙන් ගින්න විශාල ලෙස පැතිර ගොස් තිබේ. පළතුරු යුෂ, නූඩල්ස් හා විවිධ ටොෆි වර්ග මෙහි නිෂ්පාදනය කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ලෝක බැංකුව ආධාර යටතේ ක්‍රියාත්මක කෙරුණු දේශගුණික සුහුරු වාරි කෘෂි ව්‍යාපෘතියේ දිස්ත්‍රික් 11ක සංවර්ධන කාර්යාලයේ ප්‍රගතිය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සොයා බලයි. මේ වසරේදී කුඩා වැව් 268ක් සංවර්ධනය කරේ. පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණයෙන් මෙම සංවර්ධන කටයුතු සිදු කරේ. මෙම ව්‍යාපෘතිය යටතේ කුඩා වැව්, වගාලින්, කෘෂි මාර්ග, බීජ ප්‍රවර්ධන හා භෝග ප්‍රවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනවා නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ඉන්දියාව සමග තරඟාවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු කාර්ය මණ්ඩලය ඉවත් කරේ. එම කාර්ය මණ්ඩලයේ පිතිකරු පුහුණුකරු වන ග්‍රාන්ඩ් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ශිවන්ත නිරෝෂන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. මේ නිසා ඔවුන් සමග සිටි සියලු දෙනා නිරෝධායනය කර තිබේ. ඉන්දිය තරඟාවලියට තාවකාලික ප්‍රධාන පුහුණුකරුවෙකුට පත් කරේ. මේ අතර ඉන්දියාවත් සමග තරඟාවලියට නම් කළ සංචිතයට භානුක රාජපක්ෂ, විනෝද් භානුක, ලහිරු කුමාර, අශේන් බණ්ඩාර සහ කසුන් රාජතන වෙන ක්‍රීඩකයින්ද එක් කර තිබේ. ඉන්දු ශ්‍රී ලංකා එක්දින හා අවුරුදු 20 ක්‍රිකට් තරඟාවලිය දින 4කින් කල්යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනා ගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පළමු එක්දින තරඟය පැවැත්වෙන්නේ ලබන 17 වෙනිදාය. දෙවැනි තරඟය 19 වෙනිදාත්, තුන්වන තරඟය 21 වෙනිදාත් පැවැත්වෙයි. ඕවර් 20 තරඟ 3, 24, 25 සහ 27 යන දිනවලදී පැවැත්වෙයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියත් කල් දැමේ. ඒ අනුව එම තරඟාවලිය නොවැම්බර් 19 වෙනිදා සිට දෙසැම්බර් 12 වෙනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. මීට පෙර එම තරඟාවලිය මේ මාස 29 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබිණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ප්‍රංශ ඍජු ආයෝජනයට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම හා ප්‍රංශ වෙළඳපළ වෙත ශ්‍රී ලංකා අපනයන ඉහළ නැංවීම සම්බන්ධව ප්‍රංශය සමග සාකච්ඡා ආරම්භයි. කොළඹ වරායනගර ව්‍යාපෘතියේ ප්‍රංශ ව්‍යාපාර සඳහා ඇති ආයෝජන අවස්ථා සහ යුරෝපා සංගමය වෙත උසස් තත්ත්වයේ ඇඟලුම් අපනයනය කිරීම පිළිබඳව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ක්ෂණිකා හිරිබුරුවික්‍රම මහත්මිය, ප්‍රංශ ජාතික මණ්ඩල සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති වෙන්ටල් ජෝර්දන් මහත්මිය සමග පැරිස් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡා පැවැත්වූවාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. විශේෂ තැන්පතු ගිණුම තවත් වසර 2කට දීර්ඝ කරේ. ඒ සඳහා 2% වාර්ෂික අමතර පොලියක්ද ප්‍රදානය කරේ. රටේ පවතින විදේශ මුදල් සංචිත හා සමස්ත ආර්ථිකය කෙරෙහි බලපාන ධනාත්මක ප්‍රතිඵල සලකා මා බැංකුවේ නිර්දේශ ඇතිව රජය මෙම තීරණය ගෙන තිබේ. ඉකුත් වසරේ අප්‍රේල් 8 වෙනිදා සිට මේ දක්වා විශේෂ තැන්පතු ගිණුමේ ඇති මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් මිලියන 458කි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම.
හෙටත් දිවයිනේ නිර්තදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයින හරහා හා දිවයින අවට මූදු ප්‍රදේශවල සුළං තත්ත්වයේද වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව වයඹ දකුණ සහ මධ්‍යම පළාත්වල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සබරගමුව බස්නාහිර පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් මුවන තද වැසිද ඇතිවිය හැකිය. උතුරු පළාතේද තැනින් තැන වැසි ඇතිවෙයි. ඌහා නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑම්වල පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා වූ තද සුළං ඇතිවෙයි. උතුරු මැද වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් බස්නාහිර වෙරළබර ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වූ තද සුළං ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. නව බන්ධනාගාර සංකීර්ණ ඉදිකිරීම නිසා දේපල අහිමි වන අයට කඩිනමින් වන්දි හා නිවාස ලබා දෙන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. උද්ඝෝෂණ මැඩපැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව සමගි ජනබලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම්. වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැදීම ජනතාව අනතුරේ හෙලීමක්. ජනාධිපති නීතිඥ යුවාර්ද සිල්වා මහතා පෙන්වා දෙයි. ඛනිජ තෙල් සංස්ථාවේ මුල් මාස 5 පාඩුව රුපියල් බිලියන 57ක්. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතු අධ්‍යාපන ඇමති පැහැදිලි කරයි. ප්‍රංශ වෙළඳපොළ වෙත ශ්‍රී ලංකා අපනයන ඉහළ නැංවීමට සාකච්ඡා. ඇෆ්ගනිස්තාන හා ඉරානය අතර ප්‍රධාන දේශ සීමාව තලිබාන් ත්‍රස්ත ග්‍රහණයට. හයිටි ජනාධිපති ඝාතනයට විදේශිකයින් 28 දෙනෙකු එක් වී ඇතැයි හෙළිවෙයි. ඉන්දු ශ්‍රී ලංකා එක් දින තරඟාවලිය දින 4කින් කල්යයි. ඉන්දියාවත් සමග තරඟාවලියේදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු දුරයට අලුත් කෙනෙක්. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට.